ඒ පාටික සූත්‍රය කියවෙමින් හිටියේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ උප්පත්තිය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. ඒ ගැන දන්නවා කියලා. කොහොමද ලෝකය හැදුනේ ආදී ඒ විස්තර තමයි අපි කතා කරන්නේ. එතකොට අද දැන් අපි සූත්‍රයේ අවසාන කොටසට ඇවිල්ලා තියෙනවා. ඊයේ කිව්වේ අර මේ ලෝකයේ ගොඩාක් කාලයකට පස්සේ විනාශ වෙලා යනවා. ඒ ගියරෝසේ ආයතනින් සැරේ ලෝකෙ හැදෙනවා. ඒ හැදෙනකොට ඉහළ බ්‍රහ්ම ලෝකෙකින් බ්‍රහ්මෙක් ඉස් බ්‍රහ්ම විමානයක පහළ වෙනවා. ඒ බ්‍රහ්මයාට ගොඩාක් කාලයක් ගියාට පස්සේ හිතෙනවා තවත් කවුරු හරි එනවා නම් හොඳයි කියලා. එයාට එහෙම හිතුණාට පස්සේ ඒ ඉහළ බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා තවත් බ්‍රහ්මයා එනවා. ඒගොල්ලෝ ඉතින් අර තමන්ගේ ඇඟෙන්ම රැස් වී ඉඳන ප්‍රීතිය අනුභව කරමින් අහසේ පාවෙමින් ඉන්න අය. ඉතින් එහෙම හිතපු ඒ අයගෙන් කෙනෙක් මිය ගිහිල්ලා මිනිස්සෙක් වෙලා උපදිනවා. මිනිස්සෙක් වෙලා ඉපදිලා එයා ධානය වඩලා ඉස්සර ආත්ම සිහි කිරීමේ නුවණ ඇති කරගන්නවා. එතකොට එයාට පේනවා ගිය ආත්මේ එයා බ්‍රහ්ම ලෝකෙ හිටියා. ඒකේ මහා බ්‍රහ්මෙක් හිටියා. එයා තමයි ගොඩාක් බලගත් වෙච්ච කෙනා. එයා තමයි ඒගොල්ලන්ගේ පියා කියලා සලකගෙන හිටියේ. ඉතින් එයා මේ දැන් මේ මනුෂ්‍ය ලෝකෙ ඉන්න එක්කෙනා ඒ අදහස ප්‍රචාරය කරනවා. කියනවා අනිත් අයට. මහා බ්‍රහ්මෙක් ඉන්නවා. එයා තමයි ලෝකෙම ඇව්වේ. අපි ඔක්කොම ඇව්වේ කියලා එයා කියනවා. ඉතින් අන්නේ විදිහට තමයි මේ බ්‍රහ්ම නිර්මාණවාදය ලෝකෙට එන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ දන්නවා. නමුත් ඒ දන්න එක ගැන උන්වහන්සේ කිසිම මාන්නයක්, තණ්හා මාන වශයෙන් ගැනීමක් නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ නිවන අවබෝධ කරලා තියෙනවා කියලා ඒ කාරණාව ප්‍රකාශ කළා. Okay. So this is kind of concluding on this Patika Sutta, which we should achieve today. Up to now, the story was there was this ascetic or kind of spiritual practitioner called Bhaggavagotta, and he met the Buddha and asked him about Buddha's former student Sunakatta. So when they were discussing all kind of situations about Sunakatta, one of the things that Sunakatta said that was not satisfying for him was that the Buddha did not talk about the beginning of things, and this is the part that we came at the end of the sutta, where the Buddha explains to this Bhaggavagotta about the beginnings of the things. So yesterday we had this, there are some people that have this view that there is the God created the world or the universe, and the explanation how that teachings came to the world, that was there was somebody that through some concentration attained memory of past life, but only one past life, not before that. And in that past life we could see he appeared in this Brahma world where there was this very powerful being that was there before anybody else. And because of that they got the idea that he is the creator, he is the ruler of everything, and he is the Mahabrahma, we were created from him. But the Buddha explains this being also came to that world from some other realm, and only because it was first, it happened like that, but this idea came about like that. But the conclusion was, but I know the first beginning of things and so on, and not being under the sway of what I know, I have come to know Nibbana by realization of which the Tathagata cannot fall into perilous ways. ඊගාට තවත් මේ වගේ මතයක් තියෙනවා ලෝකයේ ආරම්භය පිළිබඳව. හිද්දාපදූසික කියලා දෙවිවරු වගේක් ඉන්නවා. හිද්දාපදූසිකා කියලා. ඒ දෙවිවරු සම්බන්ධ කරගෙන ලෝකයේ ආරම්භය පනවන ආචාර්යවරු ඉන්නවා. ඒගොල්ලෝ කියනවා අපි මේ හිද්දාපදූසික ඒ දෙවිවරු පදනම් කරගෙන තමයි ලෝකෝත්පත්තිය පනවන්නේ කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ ඒගොල්ලන්ගෙන් අහනවා කොහොමද ඕගොල්ලෝ එහෙම
පනවන්නේ කියලා. එහෙම කියන්නේ කියලා. එතකොට ඒගොල්ලන්ට උත්තර දෙන්න බැරුව ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කොහොමද මේ කිඩ්ඩාපදූෂික දෙවිවරුන් සම්බන්ධ කරගෙන ලෝකයේ ආරම්භය ගැන ඒ කතාව පටන් ගත්තේ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවත්නි කිඩ්ඩාපදූෂික නම් දෙවි කෙනෙක් ඇත. ඔව්හු ඊට අධික වේලාවක් ආහාර වළඳනා කාලයේදී ඉක්මවා මෙවුන් දම් හිද කායික වාචික ක්‍රීඩාවෙහිද ඇලෙන ස්වභාවයක් ඇත. ඊට අධික වේලාවක් මෙවුන් දම් හිද කායික වාචික ක්‍රීඩාවෙහිද ඇලෙන සැහැවියට වැටි ඔවුන්ට බොජුන් ගන්නට සිහිය නැති වේ. කෑම ගන්න මතක නැති වෙනවා. ක්‍රීඩා කරන්නයි මෛත්‍රී සේවනයටයි ගිහිල්ලා කෑම කන්න මතක නැති වෙනවා. එසේ සිහි නැති වීමෙන් ඒ දෙවියෝ දිව්‍ය නිකායෙන් චුත වේ. ඒගොල්ලෝ මේ ඒ කෑම නොකා ඉඳීම නිසාම මිය යනවා. සෙල්ලම් කරම ඉන්නවා කන්න මතක නැහැ. දැන් මේ ගැන තව පැහැදිලි කිරීමක් තියෙනවා. ඒගොල්ලෝ හරියට මල් වගේ. දැන් මලක් ඔය අවුවේ තිබ්බොත් එහෙම ඒ මල මැලවිලා ගියාට පස්සේ ආයි කොච්චර පැන්නිස්සත් පණ ගන්න බෑනේ. මේ දෙවිවරුත් එහෙම තමයි. එක සැරයක් කෑම එක වේලක් කන්නේ නැතුව හිටියොත් ඒගොල්ලෝ මැලවිලා යනවා. ආයි පණ ගන්න බෑ. ඉතින් එහෙම වෙච්ච දෙවිවරු එහෙම වෙච්ච අය මනුෂ්‍ය ලෝකෙ ඉපදිනවා. ඒ ලෝකෙන් චුත වෙලා. මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා ධානය වඩලා ගිය ආත්මෙ සිහි කරනවා. අන්න එතකොට ඒගොල්ලන්ට මතක් වෙනවා ඒ ගිය ආත්මේ මේ හිතිය හැටි. එතකොට ඒගොල්ලෝ හිතනවා මෙහෙම හිතනවා යම් බවක් දෙවි කෙනෙක් ක්‍රීඩා ප්‍රදූෂික නොවෙද්ද ඔහු බොජුන් වේලාව ඉක්ම මෙවුන්දම්හි කායික වාචික ක්‍රීඩාහි ඇලෙන සැහැවියට පත්ව නොවසෙද්ද එසේ වේලාව නොඉක්ම මෙවුන්දම්හි සෙසු කායික වාචික ක්‍රීඩාහි ඇලෙන සැහැවියට පැමිණ නොවසන ඔවුන්ට බොජුන් ගනුවේහි සිහි නැති නොවේ. එසේ සිහි නැති නොවනුවේ ඒ දෙවියෝ ඒ දේවනිකායේ නොසැවෙත්. ඒ කියන්නේ චුත නොවෙත්. ඔහු නිට්ටය, ද්‍රවය, සදාභාවී, නොපෙරළෙන සුල්ල, හැම කාල පවත්නා පොළොව ආදී වස්තුන්ට සමව එසේම සිටුනා. යම්බඳු අපිවනාහි ක්‍රීඩා ප්‍රදූෂික වූ මොද වේලාව ඉක්ම හර්ෂ රති ක්‍රීඩා ස්වභාවයට පැමිණිය උසුමුද එසේ වසන අපට බොජුන් ගැනීමෙන් සිහි නැති විය. එයින් අපි ඒ දේවනිකායන් චුත වූ එහින්ම අනිත්‍ය අද්‍රව අල්පායුෂ්ක වූ මරණ සුළු වූ මේ මිනිස් බවට පැමිණීම යන්නේ. ඒ අර ඒ භාවනා කරලා ගියාත්ම සිහි කළාම ඒගොල්ලන්ට පේනවා සමහර දෙවි කෙනෙක් ඉන්නවා ප්‍රමාද වෙන්නේ නැතුව හරියට ආහාර ගන්නවා. ඒකින්ද ඒගොල්ලෝ සදාතනිකව ඉන්නවා. හැබැයි මේගොල්ලෝ ආහාර ගන්න මතක නැති වෙලා මිය ගිහිල්ලා මනුෂ්‍ය ලෝකෙ ඉපදුණා. ඉතින් අන්න ඒ විදිහට තමයි මේ ලෝකෝත්පත්ති වංශ කතාව එන්නේ. අර මොකද්ද මේකෙන් කියන්නේ? එක්තරා දෙවිවරු පිරිසක් ඉන්නවා සදාතනිකව ජීවත් වෙන කියලා ඔන්නම බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව පැහැදිලි කරලා දෙනවා. මෙන්න මෙහෙමත් ලෝකෝත්පත්තිය ගැන මතයක් තියෙනවා. There are some ascetics and Brahmins who declare that the beginning of things was due to corruption by pleasure. I went to them and asked them if this was their will. Yes, they replied. I asked them how this came about, and when they could not explain, I said, there are friends, certain devas, called corrupted by pleasure. They spent an excessive amount of time addicted to merriment. Addicted to merriment, play and enjoyment, so their mindfulness is dissipated, and by the dissipation of mindfulness, those beings fall from that state. And it can happen that a being having fallen from that state arises in this world. Having arisen in this world, he goes forth from the household life into homelessness. Having gone forth, he, by means of effort, exertion,
to like switch between pages. Exertion, application, earnestness, and right attention attains to such a degree of mental concentration that he thereby recalls his last existence, but he recalls none before that. And he thinks, those reverend devas who are not corrupted by pleasure do not spend an excessive amount of time addicted to merriment, play, and enjoyment. Thus their mindfulness is not dissipated, and so they do not fall from that state. They are permanent, stable, eternal, not subject to change, the same forever and ever. But we who were corrupted by pleasure spend an excessive amount of time addicted to merriment, play, and enjoyment. Thus, we, by the disappearance of our mindfulness, have fallen from that state. We are impermanent, unstable, short-lived, fated to fall away, and we have come to this world. And that reverences is how it comes about that you teach that the beginning of things was due to corruption by pleasure. And they said, we have heard this, Reverend Gautama, as you have explained, and the conclusion is same. So whenever Dhammarakita said some more explanations, they really need to kind of sustain themselves by sustain. There is like they need to do something to sustain themselves. They have to take. Yeah. They have like something, some kind of like food or nutriment that they have to take, and they are like flowers. So with some kind of flower, if you like don't give it the nutriment, once it like loses the dose or whatnot, then the flower, you cannot revive the flower because now it's already in the dying process. So these devas are like that. So if they forget even one time to take the sustenance, they like pass away from that state. And they lose it because they just play around and fool around, and because of that playing, they forget to take the sustenance. So that was the explanation. ඊගාව තවත් ආචාරවාදයක් තියෙනවා ලෝකෝත්පත්තිය ගැන. ඒ කියන්නේ මනෝපදෝෂිකා දෙවිවරු කියලා. මනෝපදෝෂිකා දෙවිවරු කියලා යම්කිසි බ්‍රහ්මය වගේ જાතියක් ඉන්නවා. ඒගොල්ලෝ මේ එකිනෙකා දිහා බලා ඉඳලා ඒගොල්ලන්ගේ හිත දූෂ්‍ය කරගන්නවා. ඒ කියන්නේ මේ ඒ ගැන කියන්නේ එවත්නි මනෝ ප්‍රදූෂක නම් දෙවි කෙනෙක් ඇත. ඔහු ඊතා බොහෝ වේලාවක් උනුන් දෙස බලා හිඳි. ඊතා බොහෝ වේලාවක් උනුන් දෙස බලා ඉන්න ඔහු උනුන් කෙරෙහි සිත් දූෂිත කරගන්නවා. උනුන් කෙරෙහි ප්‍රදූෂිත වූ සිතැත්තා වූ, ක්ලාන්ත වූ කයත්තා වූ, ක්ලාන්ත සිතැත්තා වූ ඒ දෙවියෝ ඒ දෙව්ලොවින් චුත වේ. ඔවුන් අතුරින් අන්න ඒ විදිහටයි ඒ දෙවිවරු චුත වෙන්නේ. ඒගොල්ලෝ දිහා ගොඩාක් වෙලා බලාගෙන ඒක අපි හරියටම දන්නේ නැහැ මොකක්ද කියලා සමහරට අටුවා බැලුවා නම් තේරෙයි. ඒගොල්ලෝ ගොඩාක් ලස්සන හින්දා එකිනෙකා දිහා ගොඩක් වෙලා බලා ඉන්නවා වෙන්නත් ඇති. එහෙම බලා ඉඳීම නිසා ඒගොල්ලන්ගේ හිත දූෂණය වෙනවා. හිත අපිරිසිදු වෙනවා. ඒ මානසික මට්ටම පහත වැටුණාම තවදුරටත් එහෙ ඉන්න බෑ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ චුත වෙනවා. චුත වෙලා මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා මනුෂ්‍ය ලෝකෙදී මහාන වෙලා භාවනා කරලා ගිය ආත්මෙ සිහි කරනවා. ඒ සිහි කළාම ඒගොල්ලන්ට පේනවා මෙන්න මේ මනෝපදූෂිකා කියන මේ දිව්‍ය ලෝකේ ඉඳලා තමයි අපි ආවේ. ඒ ලෝකේ අර අපි වගේ හිත දූෂණය කරගන්න නැති අය සදාතනිකව ඉන්නවා. හිත දූෂණය කරගත්තේ හින්දා තමයි අපි මේ මනුෂ්‍ය ලෝකෙට ආවේ කියලා. අන්න එහෙම තමයි මේ මනුෂ්‍ය ලෝකයට සත්වය වෙන්නේ කියලා අන්න එහෙම අදහසක් ගන්නවා. ඒ වගේම සදාතනිකව ඉන්න දෙවිවරු වගේ හිත දූෂණය කරගත්තේ නැති දෙවිවරු වගේ අර ලෝකේ ඉන්නවා කියලා එහෙම අදහසක් ඇති කරගෙන ඒ අනුව තමයි කියන්නේ
මෙන්න මෙහිමයි ලෝකේ හටගන්නේ මනෝපදෝෂික දෙවියන්ගෙන් තමයි මේ ලෝකයේ පරිණාමය වෙන්නේ ප්‍රභවය වෙන්නේ මිනිස්සු හැදෙන්නේ මේ විදිහටයි කියලා එහෙම මතයක් ඒගොල්ලෝ ප්‍රකාශයට පත් කරනවා ලෝකෙ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකත් දන්නවා. එතනින් එහාත් ඒවා දන්නවා. හැබැයි ඒ දන්න දේවල් ගැන උන්වහන්සේ කිසිම මාන්නයක්, තණ්හා මාන දිට්ඨියක් නැහැ කියලා බුදුරජාණන් ශ්‍රී දේශනා කරනවා. There are some ascetics and Brahmins who declare that the beginning of things was due to corruption of mind. I went to them and asked them if this was their view. So, yes, they replied. I asked them how this came about, and when they could not explain, I said, there are friends, certain devas called corrupted in mind. They spend an excessive amount of time regarding each other with envy. But, by this means, their minds are corrupted. On account of their corrupted minds, they become weary in body and mind, and they fall from that place. And it can happen that a being having fallen from that state arises in this world. Having arisen in this world, he goes forth from household life into homelessness. Having gone forth, he by means of effort, exertion, application, earnestness and right attention attains to such a degree of mental concentration that he thereby recalls his last existence, but recalls none before that. And he thinks, those reverend devas who are not corrupted in mind do not spend an excessive amount of time regarding each other with envy. And so on. So as a result, they don't fall from that state. They do not become corrupted in mind or weary, and so they don't fall from that state. They are permanent, stable, eternal, and so on. But we who were corrupted in mind, we fell from that state, and we are impermanent, unstable, short-lived, fated to fall away. And we have come to this world. That reverence is how it comes about that you teach that the beginning of things was due to corruption of mind. And they said, we have heard this, Reverend Gautama, as you have explained. So, Venerable Dhammarakita said, if you see the commentaries, it seems those devas are kind of very beautiful. No. It's Can not be that- very beautiful, can be. but they have envy. Because Yeah. of envy, their mind become impure. So when they are there and look at the other devas, they start developing envy towards the other. They are probably very beautiful or something. And when this becomes too much, they cannot go to the pure stage which was matching the deva level, and when that happens, they fall from that because of envy. ඊගාට තුන්වෙනි තවත් මතයක් තියෙනවා මේ ආචාරවාදයක් තියෙනවා ලෝකයේ උත්පත්තිය ගැන. ඒකට කියනවා අදිච්ච සමුප්පන්නවාදය කියලා. ඒ අදිච්ච සමුප්පන්නවාදය හැදිලා තියෙන්නේ මේ ලෝකයක් තියෙනවා අසඤ්ඤ සත්ත්ව කියලා දෙවිවරු ඉන්නේ. අපි අහලා තියෙනවා නේද? ඒ කියන්නේ කය මිස සිත නැති බඹලොවක් තියෙනවා කියන්නේ. ආන්නේ අසඤ්ඤ සත්වයේ ඉඳලා කවුරු හරි එකකින් චුත්ත වෙලා මිනිස්සු ලෝකෙට ඇවිල්ලා මහාන වෙලා භාවනා කරලා ගිය ආත්මෙ සිහි කරන තත්ත්වයට එනවා. එහෙම සිහි කළාම එයාට පේනවා මේ සිත හටගත්තේ මේ ආත්මෙ මේ උපදිනකොට. මීට කලින් සිතක් තිබුණ නැහැ. සිතක් සිහි කරගන්න බෑ එයා. ඉතින් එයා හිතනවා ඔන්න මෙහෙම තියෙනවා ඇවැත්නි අසඤ්ඤ සත්ත්ව නම් දෙවි කෙනෙක් ඇත. සංඥාව ඉපැත්මෙන්ම ඒ දෙවියෝ ඒ දේවලොවින් චුත වේ. ඒ දිව්‍ය ලෝකේ සංඥා නැහැ අසඤ්ඤ සත්ත්ව. සංඥාවක් හට ගන්නවා කියන්නේ එයින් චුත වෙනවා.
එවැනි එක්තරා සත්වයක ඒ දෙව්ලොවින් සැව ඒ කියන්නේ චුත වෙලා මේ මිනිස් බවට පැමිණ එසේ මිනිස් බවට පැමිණ ගිහි ගෙයින් පැවිදි වීමට ගිහිල්ලා යම්සේ සිත සමාහිත කල්ලි ඒ සංඥාවගේ ඉපැත්ම සිහි කෙරේ. සිහි කෙරේ නම් එයින් ඔබ්බෙහි සිහි නොකෙරේන. එසේ වූ චිත්ත සමාධියක් ඔහු ස්පර්ශ කරතයි. යන මේ කාරණාව විද්‍යමානයි. එයා භාවනා කළා එයා අර පළවෙනි සංඥා මේ ආත්මේ පළවෙනි සංඥාව උපදිච්ච තැනට විතරයි එයාට සිහි කරගන්න ඕනේ. එතනින් එහාට එයාට මොකුත් පේන්නේ නැහැ. සිහි කරගන්න බෑ. අන්න ඒකින්ද ඒගොල්ලෝ හිතනවා මම පෙර නොවි මම පෙර නොවි දැන් සත්ව භාවයට පෙරලිමි හේ කියලා. ඉස්සර මම හිතියේ නෑ. දැන් අර සංඥාව හට ගැනීමෙන් තමයි මම අලුතෙන් සත්වයක් අලුතෙන් හටගත්ත සත්වයක් කියලා යාළුවෝ. බුදුරජාණන් දේශනා කරන අන්න ඒක තමයි මේ අදිච්ච සමුප්පන්න වාදය කියලා කියන්නේ. එහෙමත් උගන්නන ගුරුකුල තියෙනවා. ගුරුවරු ඉන්නවා එහෙමත් ඒකට හේතුව අරගෙන. කියන්නේ ඒගොල්ලෝ යාත්මේ අසඤ්ඤ සත්ත්වෙ ඉඳලා දැන් මේ ආත්මේ මිනිසෙක් වෙලා ඉඳලා භාවනා කරලා සිහි කරනකොට සංඥාව දැක ගන්න ලැබෙන්නේ මේ ආත්ම උපදිනකොට. එතනින් එහාට සංඥාවක් නැහැ. ඒගොල්ලෝ හිතනවා දැන් මේ ආත්මේ තමයි සංඥාව පහළුනේ මේ ආත්මේ තමයි සිත පහළුනේ. ඉතින් අන්න එහෙම මේ ඒ විදිහට ලෝකයේ හට ගැනීම පනවන ගුරුකුලයක් ඉන්නවා. ඉතින් ඔන්න ඔය සියලු කාරණා බුදුරජාණන් වහන්සේ දන්නවා දකිනවා. හැබැයි එහෙම දැක්කට ඒවා මොකුත් පරාමර්ශනය කරන්නේ බුදුරජාණන්සේ කෙලෙස් නිවීම තමා කෙරෙහිම දක්නා ලද්දේ. සියලු කෙලෙසුන්ගේ මිදුණු ස්වභාවය දන්නවා පිටකන. හරි. So I will just say it in normal kind of language. So there are these ascetical Brahmins that have this view and theory about the beginning of things, which is it is spontaneous. It just arisen out of nothing, basically without any cause. So so the Buddha went to those people and asked them if they teach this, and when they asked them if they know how this came about, this teaching, and then he explained what really happened. So there is this word called Asanya Satta, which is like on the level of the jhanic realm, like Brahma worlds, but over there the beings, they don't have any perception at all. It's just like body without any mind, something like that. And as when any kind of perception arises in that being, it passes away from that state somewhere else. It's like the first sanya in that state means end of that state. So such a being, after passing away from that state, has arisen in a human realm and became like some practitioner, attained some concentration, and was able to recall a past, and was going like against what happened in that life up to the conception. But before that, he cannot go anywhere because there was this asanya satta state, and his concentration is not good enough to go beyond that. So for this practitioner, it seems the first kind of consciousness that has arisen was the one that was already here, like when he was in the womb, starting as a human being. So then this person goes and teaches others that we have arisen spontaneously, like completely new beings out of nothing. And this is how this teaching came to existence. So then these Brahmins told the Buddha, yes, this is what we have heard. And the conclusion is same as before. The Buddha says, I know this, and I know even something more and valuable things than that. But I am not getting swayed by those things. And on top of that, I have realized Nibbana, which keeps the Tathagata on a completely safe level. ඊට පස්සේ කියන බහාර්ගයේ මෙසේ කියන කරුණ පවසන මට ඇතැම් මහාන බමුණු කෙනෙක් මහානගයම පෙරළුණු සංඥා ඇත්තේ. ඔහු සෞමුළුවද පෙරළුණු සංඥා ඇත්තේ යයිද. යම් විටක සුභ මෝක්ෂය ලැබ වෙසේ නම් එකල සියල්ල අසුභයයිම හඳුනා යයිද. නැති දෙයින් හිස් මුසායින් අභූතයෙන් දොස් නගත්.
භාර්ගවයේ සුභ මෝක්ෂය ලැබ වසන කල සියල්ල අසුභයයි හඳුනායයි මෙසේ මම නොකියමි. යලි යම් සමයක සුභ විමෝක්ෂය ලැබ වෙසේ නම් එකල සුභමයයි හඳුනායයි මෙසේ නම් මම කියමි. ඒක ටිකක් මේ එකපාරට කියන්න අමාරුයි. දැන් බුදුරජාණන් වහන්සේ ගැන අනිත් අය කියනවලු බුදුරජාණන්සේ පෙරළුණු සංඥා ඇත්තේ, කියන්නේ විකෘති සංඥා ඇත්තේ කියලා කියනවලු. යම් වෙලාවක මේ සුභ විමෝක්ෂය ලබාගෙන මම හිතන්නේ සමහරට මෙහෙම කියන්නේ නැත්නම් දැන් බුදුරජාණන්සේ සියලු සංස්කාර අනිත්‍යයි කියලා කියනවනේ. දුකයි අසුභයි එහෙම කියලා කියනවා. අන්නේ නිසා වෙන්නේ නැති සමහරට මෙහෙම කියන්නේ. මොකද ඒගොල්ලෝ කියන්නේ යම් විටක සුභ මෝක්ෂය ලැබෙසේ නම් එකල සියල්ල අසුභයයිම හඳුනායයි නැතිදැයි හිස් මුසායෙන් අභූතයෙන් දොස් නගත්. භාර්ගවයේ සුභ මෝක්ෂය ලැබ වසන කල සියල්ල අසුභයයි හඳුනායයි මෙසේ මම නොකිය. යම් සමයක සුභ විමෝක්ෂය ලැබ වෙසේ නම් එකල සුභයයිම හඳුනායයි මෙසේ මම කිය. කියලා තමයි මම කියේ. ඊට පස්සේ වහන්සේ යම් කෙනෙක් වූ කලී භාග්‍යතුන් වහන්සේද භික්ෂූන්ද විපරීත වශයෙන් පිළිටුවත් නම් නැත්නම් ඇතිතතු වෙනස් කොට දක්වා දොස් නගත් නම් ඔහුම විපරීතය. දැන් අර භාර්ගව කියන එක්කෙනා බුදුරජාණන් වහන්සේට කියනවා බුදුරජාණන් වහන්සේ කියේ සංඥා විපරීතයි කියලා කවුරු හරි කියනවා නම් ඒ කියන අයගේ තමයි සංඥා විපරීත. ඔහුම විපරීතය. වහන්සේ මම භාග්‍යතුන් වහන්සේ කෙරෙහි මෙසේ පැහැදුණෙම් වෙමි. යම්සේ මම සුභ විමෝක්ෂය ලැබ විසිය හැකි වන්නේද භාග්‍යතුන් වහන්සේ මට එසේ දහම් දෙසන්නට පොහොසත්සේ කියන. මෙසේ මම භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදුණෙම් වෙමි භාර්ගව කීය. දැන් බුදුරජාණන් වහන්සේ මේව දීර්ඝ වශයෙන් විස්තර කළාට පස්සේ මේ සුභ විමෝක්ෂය කියන එක මොකක් හරි ඒක හරියට නිකන් රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන ඒ වගේ යම්සි කාරණාවක් වෙන්නේ නැති. ඉතින් අන්නේ මමත් ඒ සුභ විමෝක්ෂය ලබාගෙන වාසය කරන්න පුළුවන් වෙන විදිහට මටත් බුදුරජාණන් වහන්සේ ඒ විදිහට මට දහම් දේශනා නම් හොඳයි කියලා මේ භාර්ගව කියනවා. දැන් සුණක් අත්තේ කතාව ඔක්කොම ඉවරයි දැන්. මේ අවසානයේට ඇවිල්ලා. ඉතින් එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භාර්ගවය අන්‍ය දෘෂ්ටිකෝ, අන්‍ය ලබ්ධිකෝ, අන්‍ය රුචිකෝ, අන්‍ය ප්‍රතිපත්තියක යෙදුණු, අන්‍ය තීර්ථායතනයක ඇදුරු තා විසින් මෙසේ සුභ විමෝක්ෂය ලැබ වසන්නට දුෂ්කරය. ඒකට බුදුරජාණන් කියනවා මේ බුද්ධ ශාසනයෙන් වෙනස් දෘෂ්ටියක් තියෙන, වෙනස් ප්‍රතිපදාවක් තියෙන, වෙනත් කණ්ඩායමක නායකයා වෙලා ඉන්න ඔබට මේ සුභ විමෝක්ෂය ලබාගෙන වාසය කරන්න අමාරුයි. බැවින් භාර්ගවය මා කෙරෙහි ඔබගේ යම් පැහැදීමක් ඇද්ද එයම ඔබ ආරක්ෂා කරගන්න. මාගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි වාගේ හිතේ යම් පැහැදීමක් තියෙනවා නම් ඒ පැහැදීම විතරක් තියාගන්න කියලා බුදුරජාණන් දේශනා කරනවා. එතකොට කියනවා භාර්ගව කියනවා වහන්සේ ඉදින් අන්‍ය දෘෂ්ටික, අන්‍ය ලබ්ධික, අන්‍ය රුචික, අන්‍ය ප්‍රතිපත්තියක යෙදුණු අන්තීර්ථායතනික ඇදුරු මා විසින් ඒ සුභ විමෝක්ෂය ලැබ වසන්නට දුෂ්කර වේ නම් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි මාගේ යම් පැහැදීමක් ඇද්ද එයම මම මනාකොට රකින්නෙමි භාර්ගව කිව්වා. දැන් අනිත් ආගමක එක්කෙනෙක් එයාත් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම තියාගත්තා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාවත් දැකලම තමයි මේක මෙතෙන්ට ආවේ. ඒත් එක මේ කතාව පටන් ගත්තේ. අඩු වශයෙන් එයාගේ ආගමත් ඇහැරලා මේ බුද්ධ ආගමට ඇවිල්ලා මහාන වෙයි කියලා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාද මාත්‍රයක් හරි යාගේ හිතේ ඇති වෙනවා නම් හොඳයි කියලා තමයි මේ කතාව බුදුරජාණන්සේ පටන් ගත්තේ. භාග්‍යතුන් වහන්සේ මේ දහම දෙසුසේක භාරව ගෝත්‍ර පරිත්‍රාජක තෙමේ ආරාධිත සිට ඇත්තේ භාග්‍යතුන් වහන්සේගේ වචනේ පිළිගත්තේ. පළවන පාටි සූත්‍රය. So this is the conclusion of the Patika Sutta. And I, Bhargava, who teach this and declare this, am wrongly, vainly, lyingly and falsely accused by some ascetic and Brahmins who say, the ascetic Gautama is on the wrong track
and so are his monks. He has declared that whoever has attained to the state of the deliverance called the beautiful finds everything repulsive. But I do not say this. What they say is that whenever anyone has attained, what I say is that whenever anyone has attained to the stage of deliverance that is called beautiful, he knows that it is beautiful. Indeed, Lord, they are on the wrong track themselves who accuse the Lord and his monks of error. I am so delighted with the Lord that I think the Lord is able to teach me to attain and remain in the deliverance called the beautiful. It is hard for you, Bhargava, holding different views, being of different inclinations, and subject to different influences, following a different discipline and having had a different teacher, to attain and remain in the deliverance called the beautiful. You must strive hard, putting your trust in me, Bhargava. Lord, even if it's hard for me to attain and remain in the deliverance called the beautiful, still I will place my trust in the Lord. Thus the Lord spoke, and Bhargava the wanderer was delighted and rejoiced at the Lord's word. So I don't know if it was clear. So there is this Subbhavimokka is this is translated as this deliverance of the beautiful, or the beautiful deliverance, which is like on the levels where the four jhanas turn into the immaterial attainments combined with some other things. So anyway, some people were blaming the Buddha and his followers that like even though it's the deliverance of the beautiful, they see it as like the opposite, asubha, unpleasant or something. So Venerable Dhammarakita said it might be because the Buddha teaches about impermanence, suffering and non-self, so they like were trying to point out if you teach this one, then that one like you are saying this. So then the Buddha says to this Bhagavad Gita, so those people who say those things about me and my monks are wrong because I don't say that. I say if somebody is actually at that level, he understands the deliverance of the beautiful, like the beautiful. And then in the conclusion, this Bhagavad Gita, he was a wanderer, that means he was like spiritual practitioner for a long time, following some different traditions. He wanted to get teachings how to get to this deliverance of the beautiful, but the Buddha told him, because of your background, it will be extremely difficult for you. So then this Bhagavad Gita said, at least you have made me like happy, and I have gained trust or confidence in you. And then Dhammarakita pointed out that it seems the Buddha has gone and conversed with this Bhagavad Gita because of this. Very often we see the Buddha coming somewhere to like convert somebody. But here this time he just realized this person had potential to at least get like kind of good thoughts about the Buddha and his teachings, and that was enough to go and talk with this Bhagavad Gita. Yes, just for the prasada මාත්‍රය ඇති කිරීම මිස බුදුරජාණන් මේ දීර්ඝ සූත්‍රය, මේ දීඝනිකාය සූත්‍රයක්ම දේශනා කළා අර පුද්ගලයා බුදුන් කෙරෙහි ප්‍රසාදයක් ඇති කිරීම සඳහා. එයාට මෙච්චර දිග සූත්‍රයක් දේශනා කළත් ඒ ආගම අතහැරලා මේ බුද්ධ ආගමට එන්න බැරි වුණා. එයාගේ ඒක අතහැරලා බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න බැරි වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ දන්නවා එයාට මේ සූත්‍රයේ නිසා ප්‍රසාද මාත්‍රයක් ඇති. බුදුරජාණන්සේ කියන පැහැදීමක් ඇති. ඒ පැහැදීම ඇති කරන තමයි මෙච්චර දීර්ඝ සූත්‍රයක් දේශනා කළේ. බුදුරජාණන්සේ කරුණාව අපි එකෙන් තේරුම් ගන්නවා. Yeah, and I think it's because you have advantage of Sinhala, I feel, because what they translate is confidence and trust. Because the root of that Pali word, it means like brightness or clearness. So in Sinhala the word pahadili, that means like you, and pasad, it means like you get some kind of idea about somebody, and based on that you start trusting that person. And that is very nice point. It took us how many days? 4 to 5 days?
Like four days. Today's fifth day. Today is the 5th day that we go through the sutta, and it is every day like 1 hour. So okay, half an hour we do just one language. So 2.5 hours talking about this one topic. So the Buddha went out of his way to just to converse with these people, this person, to give him some kind of like clear mind and good idea about the Buddha and his teaching. ප්‍රශ්න තියෙනවා නම් කියලා. ඈ? ඔයාට චන්ද්‍රිකා about this Subha Vimokka, there is this accompanied by loving kindness sutta from Samyutta Nikaya where the Buddha talks about that. And that in that place some monks they meet some other practitioners and they say, now your teacher, the Buddha teaches about loving kindness, compassion and so on. And our teachers teach the same thing basically, so what's the difference? So the monk, they don't say anything, they don't get upset or happy. They go to the Buddha and report to him. Then the Buddha tells them, you should have asked them like specific question like how to get there, what is the culmination, where it leads to, and if you ask them these specifics like about the loving kindness and so on, they won't be able to reply unless they have heard it from me or one of my students. Then the Buddha starts explaining how you can develop loving kindness, the Bojjhanga, that is the enlightenment factor of sati together with loving kindness and how it leads to. And then there is a description when you develop all the enlightenment factors accompanied by loving kindness, you get to the state where you can see the repulsive in the unrepulsive, or the repulsive in the repulsive and unrepulsive, or the other way around, like the non-repulsive in the repulsive and the non-repulsive in the repulsive and unrepulsive, or you can just stay in equanimity and clear comprehension. And the end of that section on developing the Bojjhangas together with loving kindness says the culmination, if the person does not manage to get anything higher than that, is this liberation of the beautiful. So this part also talks about the repulsive and unrepulsive. So they might have like heard that there was a talk like this, and they used to basically, it seems to me some of these Brahmins, they try to like catch some parts of Buddha's teaching and use them as weapons to attack him like these logical arguments. ඔතේ සුභ විමෝක්ෂය කියලා කියන්නේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා බොජ්ජංගත් එකට වැඩුවාම ඇති වෙන තත්ත්වයක්. ඉතින් ඒකන වැඩුවාම ඕනි නම් කෙනෙක්ට අසුභය සුභ වශයෙන් බලාගන්න. සුභය අසුභය වශයෙන් බලාගන්න. අසුභය සුභය සුභ වශයෙන් බලන්න. එහෙම අසුභය අසුභ වශයෙන් බලන්න. එහෙනම් එහෙම නැතුව ඒ මොකක් කරන්නට උපේක්ෂාවෙන් ඉන්නත් පුළුවන්. අන්න ඒ වගේ හැකියාවක් තමයි මේ සුභ විමෝක්ෂය කියලා කියන්නේ. It seems to me from that sutta, it is like the Subha Vimokka is not this one, it is like a specific attainment that is available once you have gone through that level. ඒ විදිහට කළාම යන්න පුළුවන් තැනක් තමයි සුභ විමෝක්ෂය. No, it's the first one in the last. දීඝනිකායේ තුන්වෙනි කොටසේ පළවෙනි. දැන් දීඝනිකායේ තියෙනවා සූත්‍ර 34ක්. ඒ දීඝනිකායේ කොටස් තුනකට බෙදලා තියෙනවා. සීලක්ඛන්ද වර්ගය, මහා වර්ගය, පාටික වර්ගය. එතකොට සීලක්ඛන්ද වර්ගයේ සූත්‍ර 10ක් තියෙනවා මට මතකයි හැටියට. මහා වර්ගයේ සූත්‍ර 10ක් තියෙනවා. පාටික වර්ගයේ සූත්‍ර 14ක්. අන්නේ වගේ. ඒක 11ක් තියෙනවා, අනිත් එකේ 13ක් තියෙනවා. ඉතින් මේ පාටික වර්ගය කියන ඒ සූත්‍ර කණ්ඩායමේ පළවෙනි සූත්‍රය තමයි මේ පාටික සූත්‍රය කියලා කියන්නේ. Now,
first one is 13. Sila Vagga 13. පළවෙනි වර්ගයේ 13යි Maha Vagga 10යි. මහා වර්ගයේ 10යි Patika 11යි. මේක 11යි. ඒක දීඝනිකාය සූත්‍ර කීයක් තියෙනවද? 34යි. ඒවා දැනන් ඉන්නවා. මජ්ක්‍ධිම නිකාය සූත්‍ර කීයක් තියෙනවද? 152යි. සංයුත්ත නිකාය සූත්‍ර කීයක් තියෙනවද? Good eye. 7772යි. But it depends on because This is the way it says in commentary. Commentary ලියන කාලේ කියන්නේ. ඊට පස්සේ අංගුත්තර නිකායේ තියෙන සූත්‍ර 9557. අකුගාව තමයි එහෙම කියන්නේ. ඒ ගානේ තියෙනවා. so the last question was because when Venerable Dhammarakita was reading it in Sinhala, normally in the conclusion of these suttas, especially in Digha Nikaya, you have like this is for the reciters, which it is not part of the sutta. Actually, it just says this is the conclusion of this Patika Sutta as a first. So then Venerable Dhamma Nishanta, Dhamma Nishanta asked what is this about the first sutta, how is it? So the explanation is in Digha Nikaya, that is the collection of long discourses. They are it is divided into 3 parts. First one is called Sila Vagga because most sutta Sila Khanda are the like section, let's say, or like section on the on a virtue, because many suttas there in the beginning start with lengthy explanations about the Buddha's virtue and so on. So there are 13 of those. Then Mahavagga. So this another part is called Mahavagga, is grade 1 because all the suttas is called grade something, like the great Satipatthana and great Parinibbana and so on. That has 10 discourses, and the last bit has 11. And the last section is called Patika Vagga. That's the like section on Patika because it starts with the Patika Sutta. So that's why there was this. This is the conclusion of Patika Sutta as the first. And then there was this discussion that Digha Nikaya has 34 suttas, Majjhima Nikaya has 152, and then Samyutta Nikaya, according to the commentary or the way it was counted when the commentary was there, is 7,762. And Anguttara has 9,557. So those are the numbers. Now the different traditions, they have a bit different, like sometimes like in Burmese tradition, it's one sutta, and in a Thai tradition or Sri Lankan tradition it's considered as 2. So this especially Samyutta Nikaya, the numbers, what if you counted what we have in the translation, it does not match up completely. But these first 2 definitely the numbers they are matching. දැන් මේකෙන් අපිට ඉගෙන ගන්න යම් කිසි වැදගත් කාරණාවක් තියෙනවා. දැන් ඔය දෙයියෝ ලෝකෙම ඇව්වා කියලානේ දැන් ඔය ගොඩාක් මාගම් කියන්නේ. Hindu ආගමේ කියන්නේ බ්‍රහ්මයා ලෝකෙම ඇව්වා. ක්‍රිස්තියානි ආගමේ කියන්නේ දෙවියන් වහන්සේ ලෝකෙම ඇව්වා. මුස්ලිම් ආගමේ කියන්නේ අල්ලා ලෝකෙම ඇව්වා. එහෙම කියන්න යම් කිසි හේතුවක් මේ සූත්‍රයෙන් හොයාගන්න පුළුවන් අපිට. ඒකට කලින් අර ලෝකවල ඉඳලා මෙහි ඉපදිලා ඒගොල්ලෝ භාවනා කරලා බැලුවම ඒගොල්ලන්ට ඒ කලින් ලෝකෙ විතරයි පේන්නේ. ඒ ලෝකේ අර බ්‍රහ්මයා වගේ කෙනෙකුත් ඒගොල්ලන්ට පේනවා. ඉතින් ඒගොල්ලෝ ලෝකෙට දේශනා කරනවා මේ මෙන්න මෙහෙම මහා බ්‍රහ්මයෙක් ඉන්න, එයා තමයි අපිව මැව්වේ, එයා තමයි ලෝකෙම මැව්වේ, එයා සදාතනිකයි කියලා ඔන්න ඒ මතය ලෝකෙට දෙනවා. ඒ අදහස් පදනම් වෙලා තමයි ඔය ආගම්වල මැවුම් වාදය හැදිලා තියෙන්නේ. ඊට පස්සේ තව එකක් තියුණා අර අසඤ්ඤ සත්ත්‍ය ඉපදිච්ච එක්කෙනා කියනවා නෑ නෑ එහෙම මොකුත් නෑ, මේ තමයි පළවෙනි පටන් ගන්න. මෙතනින් තමයි පළවෙනි සිත හටගත්තේ. මව කුසිය උපදිනකොට තමයි ඉස්සෙල්ලාම සිතක් ඇති. එහෙනම් මේ තමයි පටන් ගන්න තැන කියලා එහෙම කියනවා. ඉතින් ඒ වගේ අදහසුත් තියෙනවානේ ලෝකේ. අපි මේ තමයි අපේ පළවෙනි උපත කියලා. ඒ අදහස් ලෝකයේ ප්‍රචාරය වෙලා තින්නේ අර ඒ විදිහ තමයි කවුරු හරි භාවනා කරලා ඇති වෙච්ච අදහසක් එයාගේ
ගෝලයන්ට උගන්වලා ඉතින් ආගමක් බවට පත් වෙලා ඉතින් ලොකු ගුරුකුලයක් හැදෙනවා. ප්‍රධාන වශයෙන් ඔය අපේ ආගම් ටික හැදිලා තියෙන්නේ මේ වගේ කරුණු පදනම් වෙලා විය යුතුයි කියලා මම හිතනවා. So Venerable Dhammarakita said what we can take for us as a kind of lesson is now the main world religion, they have these teachings on they are creational theories, right? Basically, like it was created by the God. So this sutta explains how this idea about the creator God came about. Like at some point there was some kind of ascetic that could remember this Brahma world and what was happening there, but nothing before that. And from that, he got the idea that there is this Brahma who is like that. And so other thing is this Asanya Satta, the idea that like it was not through scientific methods, but somebody like was remembering the past life really, but complete, like the person was like able to go into mother's womb, everything. But before that, it was like first kind of consciousness as a just like conscious mind in this like water drop that develops in the child was the first. And before that, he cannot go. So then he saw this, we just appear, like these beings, they just appear out of nothing. Anyway, small, if you are interested more about these theories, how the world started and so on, it is for first sutta Vivekananda. That was like the references coming from here there to go. Aganya, but this one goes to this one first one. Partika Sutta and also Brahmajala. Yes, first Sutta. Yes. Very first sutta of Digha Nikaya called Brahmajala. It's like all-encompassing net of views where the Buddha tried to catch all the kind of different worldviews that were available those days. So part of that is this explanation about the creationist and so on. And that in that part, some of these theories, they are actually put forward by people that are, you might say like empiricists, like what they can touch and think about. They don't go about any jhanas or anything, but just by thinking they try to figure out what happened. So some of these, like this, I think the spontaneous one definitively, one of them says is the person who was meditated and gone where he could not remember. But other people who teach this, they just like by their own thinking came to the conclusion that we just appear in the world, then live and die. දැන් කාට හරි ඕනේ නම් මේ ලෝක ගැන යම් කිසි දැනුමක් ගන්න මේ පාටික සූත්‍රේනොත් යම් දැනුමක් ගන්න පුළුවන්. ගොඩාක් දැනුම ගන්න පුළුවන් මේ බ්‍රහ්මජාල සූත්‍රයෙන්. එසේ තව දැනුමක් ගන්න පුළුවන් අග්ගඤ්ඤ සූත්‍රය. අග්ගඤ්ඤ සූත්‍රයේ බුදුරජාණන්සේ මේ මෙහෙම පියවරෙන් පියවර කොහොමද මේ ලෝකෙ හැදෙන්නේ, මිනිස්සු හැදෙන්නේ, සත්වයෝ හැදෙන්නේ, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ හැදෙන්නේ, නම් මේ ඉර හඳ ඕවට නම් ඊට පස්සේ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍රව හැදෙන්නේ කොහොමද කියලා එහෙම මේ පියවරෙන් පියවර දේශනා කරලා තියෙනවා අග්ගඤ්ඤ සූත්‍රය. ඊට පස්සේ ඊගාව තව සූත්‍රයක් තමයි චක්කවර්ති සීහනාථ කියලා. ඒ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා මේ මිනිස්සු ඔක්කොම පිරිහිලා ගිහිල්ලා අවුරුදු 10ට බැහැලා මෛත්‍රී බුදුරජාණන්සේ පහළ වෙන කාලේ අන්න ඒ ගැන ඒ සූත්‍රයේ තියෙනවා. ඔය විදිහට So one can get some understanding about this world and the beginnings from this sutta. More extensive is in the Brahmajala, this is the first one in the Nikaya. There is another one which, because the Brahmajala talks about different worldviews and how they come to existence. There is another sutta where the Buddha explains what was happening actually. So that sutta is called Agganya Sutta. And a bit similar one is called Sihana. That would be Chakravarti is like a universal monarch. The lion roar on the universal monarch would be the English translation. And the Agganya Sutta would, I think, is called on the beginning of things or something like that.
So this Chakkavati Siyanara Sutta talks more like about future, how the human population becomes more and more corrupted and starts behaving more and more like animals, like dog eat dog, like rape and killing and stealing and everything. And their lifespan decreases until it's like 10 years old. No? And from that point, again, like some people, they get idea, if we don't kill one another, let's try that one, and they separate themselves and they survive as prosper, whereas the other don't do that. Then they get idea, what if we don't not only kill, but we also don't steal. So they start building up like practical, they realize some practical about virtue, and based on that, they'll start building up again like human society that could be really called human. And it's only when that one reaches very long lifespan, then the future Buddha Maitri is supposed to appear into them. So now we are like Increasing. degradation of the world. But we can't say surely because always going ups and Yeah, downs. there is. It is like always being up, like the lifespan increase and decrease. But at one point, the like really down point at one point will be this 10 years old. They call it the short period in the translations, where like it's like everybody killing everybody and. Yes, my first teacher also told about that. It's about 2,500 years from this. Another 2,400 years, this dispensation exists until another 2,400 years. And Afterwards, probably going down. We can't say exactly. Anyway, the minimum point is 10 years old. Yeah. it's better to reach some good state of mind before that happens. Yeah, but if you are in developer, it's more dangerous because you look, oh, now they live 100 years. Next time you look, oh, now they live only 10 years. So, because their lifespan is like, I think that should be enough. So, thanks for listening, and may you be happy and protected by the people. What is the best strategy? Okay, just practicing, right? I really would like It's still recorded. to.